ආයුබෝවන්. අද දවසේ අපි විශේෂ පාඩමක් සම්බන්ධවයි කතා කරන්න හදන්නේ. මේ වෙනකොට අපි වීඩියෝ 8කින් උගන්වලා තියෙනවා ටෙන්සස් කියන පාඩම. පහුගිය පාඩම් 8කින් ටෙන්සස් කියන පාඩම ආවරණය කරලා තියෙනවා. මේ වෙනකොට මේ වීඩියෝ 8 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මේ වීඩියෝ ටික බලන්න වෙනවා. මොකද නැතුව මම මේ දැන් කරන්න යන පාඩම සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නට එහෙම නැත්නම් ඉගෙන ගන්නට තියෙන අවස්ථාව අඩුයි. දැන් මෙහෙම කියනකොට ඔයාලට අනුමාන කරන්න පුළුවන් මොකක්ද උගන්වන්න යන්නේ කියන්නේ. ඒ තමයි අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ අපිට passive voice. tenses පාඩමේ passive voice ස්වරූපයේ සම්බන්ධය. ඒ කියන්නේ කර්මකාරක වාක්‍ය සම්බන්ධය. active voice කියන්නේ කර්තෘකාරක, passive voice කියන්නේ කර්මකාරක. හරියට සාමාන්‍ය පෙළ විභාගය හොඳට සමත් වෙච්ච කෙනෙක් උසස් පෙළ කරන්න සූදානම් වෙනවා වගේ වැඩක්. නමුත් මතක තියාගන්න ඉන්න ඕනේ උසස් පෙළ කරන්න යන්න එපා සාමාන්‍ය පෙළ හොඳින් පාස් වෙන්නේ නැතුව. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්නේ නැතුව උසස් පෙළ කරන්න හදන්න යන්න එපා. මොකද්ද මම මේ අදහස් කරන්නේ? මේ passive voice කියන පාඩම තේරුම් ගන්න නම් active voice සම්බන්ධව පූර්ණ අවබෝධයක් තිබිය යුතුම වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් passive voice කියන පාඩම ඉගෙන ගන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම active voice කියන පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන තියෙන්න ඕනේ. ඒ සඳහා මගේ channel එකේ playlist එකට ගිහිල්ලා බලන්න tenses සම්බන්ධව ඒ කියන්නේ active voice කර්මකාරක නෙවෙයි කර්තෘකාරක වාක්‍ය සම්බන්ධව වීඩියෝ 8ක් කරලා තියෙනවා. මේකේ විශේෂතාවය තමයි ඒ tenses පාඩමේ අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා ඉතාම හොඳින් නිරවුල්ව පැහැදිලි කිරීම කරලා තියෙනවා. උදාහරණ සහිතව. ඒත් එක්කම තව ලොකු වාසියක් ඒකේ තියෙනවා. ඕගොල්ලෝ ඒක නරඹනකොට පැහැදිලි වෙයි. 4 forms එක. ඒ කියන්නේ වාක්‍යයක ස්වරූප හතරක් තියෙනවනේ. පොඩි උදාහරණයක් කිව්වොත් සිංහලෙන් මම කියන්නම්කෝ. ඔයා ඉංග්‍රීසි වලට කැමතියි. මේක යථාර්ථයේ ප්‍රකාශනය. ඔයා ඉංග්‍රීසි වලට කැමතියි. ඔයා ඉංග්‍රීසි වලට කැමති නෑ. ඒක යථාර්ථයේ ප්‍රකාශනය. ඔයා ඉංග්‍රීසි වලට කැමතියි. ඔයා ඉංග්‍රීසි වලට කැමති නෑ. අපිට මේ වාක්‍ය දෙකම ප්‍රශ්න වලට හරවන්නත් පුළුවන්. ඔයා ඉංග්‍රීසි වලට කැමතිද? දෙවෙනි ප්‍රශ්නය ඔයා ඉංග්‍රීසි වලට කැමති නැද්ද? එහෙමනම් ඔයා ඉංග්‍රීසි වලට කැමතියි. ඔයා ඉංග්‍රීසි වලට කැමති නැහැ. ඔයා ඉංග්‍රීසි වලට කැමතිද? ඔයා ඉංග්‍රීසි වලට කැමති නැද්ද? මෙන්න මේ හතරට මෙන්න මේ ස්වරූප හතරට තමයි කියන්නේ the four forms of a sentence කියලා. වාක්‍යයක නිර්මාණය කරගන්නා ඒ ස්වරූප හතරම අපට භාෂාව හොඳින් ඉගෙන ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. භාෂාව හැසිරවීම සඳහා ලිවීම, කියවීම, ශ්‍රවණයේදී සහ කතා බහේදී අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා, අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. ඒ දැනුවත් කිරීමත් එක්ක අපි දැන් අපේ පාඩම පටන් ගමු. passive voice වාක්‍ය ඉගෙනීමේදී අපිට කොහොමවත් අමතක කරන්න බෑ active voice වාක්‍ය රටා ටික. මොකද active voice නැතුව passive voice කරලා වැඩක් නැහැ. මම ඉස්සෙල්ලා කියපු උදාහරණය මතකයි නේද? සාමාන්‍ය පෙළ නැතුව උසස් පෙළ කරනවා වගේ වැඩක්. සාර්ථකත්වය එහෙම නැත්නම් අසාර්ථකත්වය ඔයගොල්ලන්ටම තේරෙනවානේ. කොහොමවත් වැඩි අසාර්ථකයිද? එහෙම කරන්න බෑනේ. එහෙමනම් ඉංග්‍රීසි භාෂාවේ පදනම, ශක්තිමත්ම පදනම, අත්‍යවශ්‍යම පදනම තමයි මේ tenses කියන පාඩම පූර්ණ වශයෙන් එහෙම නැත්නම් සම්පූර්ණ වශයෙන් ඉගෙනගෙන තිබීම. active voice ක්‍රම 12ක්, passive voice ක්‍රම 8ක්. active voice ක්‍රම 12යි, passive voice ක්‍රම 8යි. මේ සියල්ලගෙම එකතුව ක්‍රම 20යි. ක්‍රම 20යි. කර්තෘකාරක වාක්‍ය active voice කියන්නේ මොකක්ද? කර්තෘකාරක වාක්‍ය ක්‍රම 12යි.
පැසිව් වොයිස් කියන්නේ කර්මකාරක වාක්‍ය. එහෙනම් මේකේ ක්‍රම 8යි තියෙන්නේ. එතකොට අර 12යි 8යි 20යි. මේ ක්‍රම 20 පිළිබඳව ඉතාම හොඳ අවබෝධයෙන් ඉන්නවා නම් කෙනෙක් ඒ වගේම ඒ ක්‍රම 20ට අනුව වාක්‍යයක් නිර්මාණය කරලා 4 forms වලට දානවා නම් මම අර මුලින් කිව්වේ ඔයා කැමතිද ඔයා කැමති නෑ ඔයා කැමති නැද්ද මෙන්න මේ වාගේ ස්වරූප 4කට දාලා ඉගෙන ගන්න පුළුවන් නම් අන්න එයා ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍ය කරන ව්‍යාකරණ හොඳින් ඉගෙනගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි එයා ඒ පුහුණු වීම වැඩියෙන් කරන්නට ඔහුට ලිවීමේ හැකියාව, කියවීමේ හැකියාව, ශ්‍රවණය කර අවබෝධ කරගැනීමේ හැකියාව සහ කතා කිරීමේ හැකියාව, විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඉතා හොඳින් දියුණු කරගන්නට අනිවාර්ය සාධකයක් තමයි මේ tenses කියන පාඩම 4 forms සමග ඉගෙන ගැනීම. එහෙම නැත්නම් tenses කියන පාඩම ඒ කියන්නේ කාල වේදේ යටතේ ඉගෙන ගන්න වාක්‍ය රටාව 20ක් තියෙනවා කියලා කිව්වනේ. අන්න ඒ 20 4 forms වලට දාලා හොඳින් හැසිරවීමේ හැකියාව ඇති කරගත්තොත් ඔහු සැබෑ දක්ෂයෙක් බවට පත් වෙනවාමයි. passive voice ඉගෙන ගන්න නම් ඒ කියන්නේ කර්මකාරක වාක්‍ය ක්‍රම 8 ඉගෙන ගන්න නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි වාක්‍යයක් ගොඩනැගීමේදී ප්‍රධාන තැන ලබා දෙන්නේ මම මේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව වාක්‍යයක් නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ ස්ථානීය ලබා දිය යුත්තේ සෑම විටම එහි යෙදෙන ක්‍රියාපදයටයි. එහෙම නැත්නම් ක්‍රියා ස්වරූපයටයි. අපි සරල භාෂාවෙන් කියමුකෝ ක්‍රියාපදේ යොදා ගන්න ආකාර විලාසිතා. මේක අපට ඕන විදිහටම කරන්න බෑ ඇත්තටම. එහෙනම් අපිට කරන්න පුළුවන් යම් නිර්මාණයක් ඒක ඉගෙන ගත්තට පස්සේ යම් නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කර ගැනීමක් අපිට කරන්න පුළුවන්. ඒක ලිඛිතව හෝ වාචිකව කරන්න පුළුවන්. නමුත් මේ tenses කියන නීති ටික නම් අපට කිසිසේත් වෙනස් කරන්නට බෑ. ඒක අපි මේ රටේ ඉගෙන ගත්තත් විදේශගත වෙලා අධ්‍යාපනය ලැබුවත් කාටත් නීතියමයි. එහෙමනම් මේ tenses 20 ඉතාම හොඳින් ඉගෙන ගැනීම ඔබට කොච්චර වටිනවද කියලා දැන් තේරුම් වෙන්න. එහෙමනම් මම අර මුලින් කියපු කාරණාව. මොකද්ද? වාක්‍යයක ඉතාම වැදගත් භූමිකාව ඉටු කරන්නේ ක්‍රියාපදය. මම මීට කලින් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ගෙදරක ලොකුම රාජකාරිය කරන. එහෙම නැත්නම් වැදගත්ම භූමිකාව ඉටු කරන්නේ කවුද? ඔව්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ උත්තරය අම්මා. එහෙමනම් අන්න ඒ හා සමානයි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී වැදගත්ම තැන හිමි වෙන්නේ ක්‍රියාපදයට. එහෙම නැත්නම් ක්‍රියාව යොදා ඇති ආකාරයේ ක්‍රියා ස්වරූපය. එහෙමනම් ඕගොල්ලන්ට දැන් වැටහෙනවා ඇති ක්‍රියාපදයක් කොච්චර වැදගත්ද කියලා. මේ tenses පාඩමේදී සෑම විටම පදනම් කරගන්නේ ක්‍රියාපදයේ යෙදෙන ආකාරය. අර මම මුලින් කිව්වේ active voice ක්‍රම 12ක් තියෙනවා කියලා. ඒ 12ට පාදක වෙන්නේ. ඒකට හේතුකාරක වෙන්නේ ක්‍රියා ස්වරූපයමයි. එහෙම නැත්නම් ක්‍රියාපදයමයි. ඒ යොදා ගන්න ආකාරයමයි. එවනම් passive voice වලට හේතුකාරක වෙන්නේ ක්‍රියාපදයමයි. passive voice වාක්‍ය රටාවේදී බොහෝ අය හිතනවා මේක අමාරු වාක්‍ය රටාවක්. මේව දුර්මත. ඒ වගේම ගොඩක් අය හිතනවා මේ වාක්‍යවල අගට by කියලා පුජ්‍යලේ කියදෙනවා. by me, by you, by කින් දුටු ගැමුණු මෙන්න මෙවැනි යෙදුම් භාවිතා කිරීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා. මේ සියල්ලම ඒ කියන ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. විවිධ මත තියෙනවා. මට මේ පාඩම හඳුන්වා දීමේදී ඕගොල්ලන්ට විවිධ දේවල් කියන්න පුළුවන්. නමුත් ඔයා සැබවින්ම මතක තියාගන්න දැනගත යුතු අත්‍යවශ්‍ය කාරණා තියෙන්නේ බොහොම කිහිපයක්. ප්‍රධානම සාධකය තමයි අපි ගොඩනගා ගන්න යන වාක්‍යයේ කර්තෘ පදය නෙවෙයි මේ අවස්ථාවේ මුල් කරගන්නේ කර්ම පදයයි. කර්තෘ පදේ මුල් කරගෙන අපි වාක්‍යයක් ගොඩනගනකොට අපි භාවිතා කරන්න ඕනේ අර මම ඔයාලට මුලින් උගන්වලා තියෙන කර්තෘ කාරක වාක්‍ය රටා 12 පමණ. පැහැදිලිද? අපි ඒකට තමයි කියන්නේ active voice කියලා. මොකද කර්තෘ මුල් කරගත් වාක්‍ය නිසා කර්තෘ කාරක වාක්‍ය වෙනවා. කර්ම පදයේ මුල් කරගෙන ලියන්න වෙනවා අපිට වාක්‍ය. එහෙම නැත්නම් නිර්මාණය කිරීම කරන්න සිද්ධ වෙනවා. එහෙනම් කර්ම පදය මුල් කරගෙන නිර්මාණය කරන වාක්‍ය සියල්ලම කර්මකාරක වාක්‍ය බවට පත් වෙනවා.
එහෙමනම් දැන් අපි අද පාඩමේ ඉගෙන ගන්නේ කර්මකාරක වාක්‍ය සම්බන්ධවනේ. එහෙමනම් කර්ම පදයයි මුල් කරගන්නට ඕනේ. කර්තෘ පදයේ මුල් කරගෙන ලිව්වත් කර්ම පදයේ මුල් කරගෙන ලිව්වත් ඒ කිව්වේ ඇක්ටිව් වොයිස් වාක්‍යයක් තුනක් පැසිව් වොයිස් වාක්‍යයක් තුනක් නියත වශයෙන්ම වාක්‍යයේ දෙවනුව සඳහන් කළ යුත්තේ ක්‍රියා ස්වරූපය. එහෙම නැත්නම් ක්‍රියාපදයේ යෙදෙන ආකාරය. පැසිව් වොයිස් වාක්‍ය රටා 8යි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. මේ ක්‍රම 8 සඳහාම යොදාගන්නේ past participle ස්වභාවයේ පමණමයි ක්‍රියාපදයේ අවසානයේ වෙන්නේ. එහෙම නැත්නම් අපිට අනිවාර්යයෙන්ම past participle verb එකක් යොදා ගන්න සිද්ධ වෙනවාමයි. past participle verb එක දන්නේ නැතුව අපිට කවදාවත් passive voice ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි අපි පොඩි කාලේ ඉඳන්ම අපි පාසල් යන කාලේ ඉඳන් කරන දෙයක් තියෙනවනේ. මොකක්ද? ක්‍රියාපදයක මතකද ලැයිස්තුවක් පාඩම් කරනවා. come came come, run ran run, go went gone, play played played, cut cut cut, write wrote written. මතක් වෙනවනේ. අන්න මේක මේ වෙලාවේ ඉතාම වැදගත් වෙනවා. ප්‍රධාන ක්‍රියාපදයක ප්‍රධාන අවස්ථා තුන. මේ අවස්ථා තුනෙන් අපිට අර තුන්වෙනි තීරුවේ come came come මතක අර අවසාන තීරුවේ ක්‍රියාපදවල තමයි අපි කියන්නේ past participle verb form එකක් කියලා. එහෙම නැත්නම් past participle verb එකක් කියලා. මේ past participle verb එක තමයි අපට ඕන වෙන්නේ passive voice ක්‍රම 8 නිර්මාණය කර ගැනීම සඳහා. මේ ක්‍රම 8ේදීම අනිවාර්යයෙන්ම යෙදෙන්නේ past participle ස්වභාවය. past participle verb එකක්මයි. නමුත් මතක තියාගන්න ඉන්න ඕනේ එයා විතරක් තනියෙන් යොදන්න බෑ. අපිට අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාපදයට මුලින් past participle verb එකට මුලින් උපකාරක ක්‍රියාපද එකක් හෝ ඊට වැඩි ගණනක් යොදන්නත් සිද්ධ වෙනවා. past participle verb එකෙන් අපි වැඩේ අවසන් කරන්න බෑ. ඒ ක්‍රියාපදයට මුලින් අනිවාර්යයෙන්ම උපකාරක ක්‍රියාපද එකක් හෝ කිහිපයක් යොදන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි කර්මකාරක වාක්‍යයක් නිර්මාණය ආරම්භ වෙන්නේ. හොඳයි. මම දැන් මේ කියන වාක්‍ය රටා ටික, ඒ කියන්නේ passive voice ක්‍රම ටික සාකච්ඡා කරනකොට ඒ අදාළ past participle ස්වභාවය ඕගොල්ලන්ට දැන් තිරේ දිස් වෙනවා. එතකොට ඕගොල්ලන්ට පහසුවක් මේ කියන වාක්‍ය රටාවන්, මේ කියන නීති රීතීන් ටික පැහැදිලිව තේරුම් ගන්න. ඒ වගේම මතක තියාගෙන ඉන්න ඕනේ අපිට passive voice කතා කරන්න active voice ගැන අවබෝධයක් තිබීම අනිවාර්යයි කියන එක. අපි එහෙනම් පළවෙනි ක්‍රමයට යමු. මොකක්ද පළවෙනි ක්‍රමය? present simple tense. present simple tense. එහෙම නැත්නම් අපිට කියනවා අපි simple present tense කියලා. මේ simple present tense එකට අයිති වාක්‍යයක් passive voice වලට හරවන්නේ කොහොමද? මේ පාඩම අනවශ්‍ය විදිහට දීර්ඝ කර ගනිමින් විශාල පැහැදිලි කිරීම ගොඩාක් කිව්වත් ඇත්තටම කියන්න තියෙන දේ ඉතා කෙටියෙනුත් කියන්න පුළුවන්. මොකද අපි මේවා විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ උදාහරණ භාවිතයෙන්. ක්‍රමය කියලා දෙනකොට ඒක ඉතා කෙටියෙන් මතක තියාගන්න පුළුවන් විදිහකට කියලා දෙන්නයි මගේ සූදානම්. එහෙමනම් simple present tense එකට අයිති වාක්‍යයක් passive voice වලින් යොදද්දී එහෙම නැත්නම් passive voice වලට හරවනකොට හෝ passive voice වලින් අපි ලියනකොට කියනකොට කියන්න ඕනේ මෙන්න මේ විදිහටයි. ඔබ කල යුත්තේ පොඩි වැඩයි. ඒ තමයි is, am, are. මොකද වචන තුන? is, am, are කියන උපකාරක ක්‍රියාපද තුනෙන් එකක් අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ. නැවතත් කියන්නම් is, am, are කියන උපකාරක ක්‍රියාපද තුනෙන් එකක් අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ. ඉන්පස්සේ අර මම කියපු අත්‍යවශ්‍ය ක්‍රියා ස්වරූපය ප්‍රධාන ක්‍රියාපදේ past participle ස්වභාවය භාවිතා කළ යුතුම වෙනවා. එhmenan is, am, are සමග past participle verb එකක් යොදා ගැනීමේ ක්‍රමය තමයි present simple tense කියලා හඳුන්වන්නේ. මේ තමයි ක්‍රියාපදය සම්පූර්ණ ක්‍රියා ස්වරූපය එහෙම නැත්නම් ක්‍රියා නීතිය නිර්මාණය වන ආකාරය. දැන් අපි උදාහරණ බලමු.
අන්න ඒක නම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාට කමක් නැහැ. අපි present simple එකට අයිති වාක්‍යයක් අරගෙන බලමු. දැන් බලන්නකො මෙතන we learned English. බොහොම සරල වාක්‍යයක් දීලා තියෙනවා. We learned English. මම කිව්වා මතකද මේ වාක්‍යවල ඉතාම වැදගත් භූමිකාව tenses පාඩමේදී ඒක active voice ක්‍රම 12 වුණා passive voice ක්‍රම 8 වුණා මේ ක්‍රම 20 දීම ඉතාම වැදගත් භූමිකාව ඉටු කරන්නේ වාක්‍යයේ යෙදෙන ක්‍රියාපදයයි. එහෙම නැත්නම් ඒ ක්‍රියාපදයේ යෙදී ඇති ආකාරයයි. ඒ නිසා මම ඒක ඉරිගාලා පෙන්නලා තියෙනවා. එහෙමනම් අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙමනම් අන්න ඒ ක්‍රියාපදය මේ වෙලාවේ කවුද? learn. We learn English. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් බලන්න මේ වාක්‍ය passive voice වලට කොහොමද හැරෙන්නේ කියලා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. We learn English. දැන් අපිට සිංහලෙන් කියන්න ඕනේ මේ අපි විසින් ඉංග්‍රීසි ඉගෙන ගන්නු ලැබි. මේවා නිකම් සිංහල භාෂාවෙන් සමහර ඒවා පරිවර්තනය කරලා කියනකොට පොඩි නුහුරු ගතියක් දැනෙන්න සමහර විට ඉඩ තියෙනවා. එහෙමනම් we learn English. We learn English. මේ වාක්‍ය passive voice වලට හැරෙන්නේ මෙන්න මේ විදිහට. මොකක්ද? මතකද අර නීතිය, ඔන්න දැන් නීතිය දැන් මේ පේන්න තියෙනවා ඔයගොල්ලෝ. මොකද්ද? is am are කියන උපකාරක ක්‍රියාපද තුනෙන් එකක් ගන්න ඕනේ. ඊළඟට past participle of the verb. ප්‍රධාන ක්‍රියාපදයේ past participle ස්වභාවය යොදා ගන්න ඕනේ. දැන් මේ වාක්‍යයේ තියෙන්නේ මොකක්ද? We learn English. ක්‍රියාපදය learn. එහෙමනම් අපි දැනගන්න ඕනේ learn කියන ක්‍රියාපදයේ past participle ස්වභාවය. passive voice හදන්න නම් අනිවාර්යෙන් ඒක දැනගන්න. මොකද්ද ස්වභාවය අන්තර? learn, learned, learned. learn, learned, learned. learn කියන ක්‍රියාපදයේ past participle verb එක තමයි learned. හොඳයි. දැන් අපි ක්‍රමය දන්නවා. මොකද කරන්න ඕනේ? is am are තුනෙන් එකක් ගත්තා. learn එකේ past participle එක learn භාවිතා කරනවා. ඔන්න දැන් passive voice ක්‍රියා ස්වරූපයක් නිර්මාණය කරගත්තා. අපි දැන් කොහොමද කරන්නේ? කර්ම පදයේ මුලට ගේනවා. එහෙමනම් English is English නම් ගැලපෙන්නේ මොකද්ද? is am are තුනේ is. English is learned. English is learned. කවුරු විසින්ද? කවුරු විසින්ද කරන්නේ? by us. by we කියන්නේ නෑ by us. එහෙමනම් English is learned by us. අපි විසින් ඉංග්‍රීසි ඉගෙන ගන්නු ලැබේ. දැන් මේ වෙලාවේ මගේ මීට කලින්ම වීඩියෝ එක මතකද? ඒ වීඩියෝ එකේ කිව්වා personal pronouns. ඒ කියන්නේ I, we, you, they, he, she, it කියලා අපි ඉගෙන ගත්තා. ඒ සර්වනාම පදවල කොටස් පහක් මම කියලා දුන්නා මතකද? දැන් මොකද්ද මේ වෙලාවේ අත්‍යවශ්‍ය කොටස? දෙවන තීරුවට අයිති සර්වනාම පද. තවත් පැහැදිලි කරන්නම්කෝ. I කර්තෘ පදයේ ලෙස යෙදුනොත් කර්ම පදයේ ලෙස යෙදෙන්නේ මොකක්ද? me. I, me. කර්තෘ පදයේ we නම් අපි කර්මකාරක වාක්‍යයේදී මොකද යොදා ගන්න ඕනේ? we, us. මතකද? you කියලා යෙදුනොත් කර්තෘ පදය කර්ම පදයේ ලෙස යෙදෙන්නේ ඒකමයි. මොකද දෙවෙනි තීරුවේ තියෙන්නේ you කියලා. they කියලා කර්තෘ පදයේ යෙදුනොත් කර්ම පදයේ යෙදෙන්නේ them කියලා. කර්ම පදයේ යෙදෙන්නේ කොහොමද? them කියලා. he කියලා කර්තෘ පදයේ යෙදුනොත් කර්ම පදයේ යෙදෙන්නේ him කියලා. he, him. she කියලා කර්තෘ පදයේ යෙදුනොත් කර්ම පදයේ යෙදෙන්නේ her කියලා. she කියලා කර්තෘ පදයේ යෙදුනොත් කර්ම පදයේ යෙදෙන්නේ her කියලා. කර්තෘ පදය it කියලා යෙදුනොත් එය කර්මකාරක අවස්ථාවේදී යොදන්නේ it කියලා. දැන් පැහැදිලි නේද? එහෙමනම් present simple tense එකට අයිති වාක්‍යයක් කර්මකාරකයට හරවන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. තව උදාහරණ කීපයක් ගත්තොත් I eat rice.
මම බොහොම කෙටි වාක්‍ය ගන්නම්. මොකද මේ වෙලාවේ වැදගත් වෙන්නේ කර්මකාරක වාක්‍ය රටාව අවබෝධ කරගන්න ප්‍රමාණවත් තරම් වන වාක්‍යයක්. ඒ නිසා I eat rice. මම බත් කනවා. මේක කර්මකාරක වාක්‍යයක් ලෙස හරවන්නේ කොහොමද? අපි මොකද කරගන්නේ? මුලින්ම කරගන්න eat කියන ක්‍රියාපදය. අපිට තියෙන eat කියන ක්‍රියාපදය අන්ඩර්ලයින් කරගන්නවා. ඒක තමයි අපි highlight කරගන්නට ඕනේ. මේ වාක්‍ය රටාව තේරුම් ගන්න අපි මේ වාක්‍යයේ ඉඳලා තියෙන ක්‍රියාපදය අඳුර ගන්න ඉපයි. එතකොට මේ ක්‍රියාපදේ තමයි අපි passive voice වලට හරවන්නේ. එහෙනම් මේ වෙලාවේ ක්‍රියාපදය eat. මොකද්ද? eat. I eat rice. මම බත් කනවා. දැන් අපි මේක කොහොමද passive voice වලට හරවන්නේ? rice නම් අපි භාවිතා කරන්න ඕනේ is කියන උපකාරක ක්‍රියාපදය. දැන් මොකද කරන්න ඕනේ ඊළඟට? අනිවාර්යයෙන්ම මොකද්ද ඕනේ? ප්‍රධාන ක්‍රියාපදී past participle ස්වභාවය යොදන්න ඕනේ. එහෙනම් eat කියන ක්‍රියාපදී past participle ස්වභාවය මොකක්ද? eat, ate, eaten. eat, ate, eaten. එහෙනම් අපි දැන් භාවිතා කරන්න ඕනේ eaten කියන ක්‍රියාපදය. එහෙනම් rice is eaten. rice is eaten. දැන් කවුරු විසින්ද මේක කන්නේ? අන්න ඒ නිසා අපි දානවා by I කියන්න බෑ. by I නෙමෙයි ඉන්නේ. එහෙම යෙදෙන්නෙම නෑ ඉංග්‍රීසි භාෂාව. මොකද කරන්න ඕනේ? දෙවෙනි තීරුවේ සර්වනාමය. ඒ කියන්නේ by me. මොකද යොදන්න ඕනේ? by me. rice is eaten by me. rice is eaten by me. මේක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් මේක තමයි කර්මකාරක වාක්‍ය වෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු මේ වාක්‍ය දිහා. දැන් මම වාක්‍ය කීපයක් ඕගොල්ලන්ට දෙනවා. ඕගොල්ලෝ බලන්න ඕනි මේක active ද passive voice ද කියලා. active voice ද passive voice ද කියලා. අපි බලමු තේරුම. number 1 I give 5,000 rupees. I give 5,000 rupees. මම දෙනවා රුපියල් 5000ක්. මේකනේ මේකේ තේරුම. මම දෙනවා රුපියල් 5000ක්. එතකොට කරන කෙනා මුල් කරගත් වාක්‍යයක් නිසා මේක active voice බවට පත් වෙනවා. number 2 I am given 5,000 rupees. I am given 5,000 rupees. අපි ලියනකොට rupees කියන එක කෙටි කරලා rs. මුලින් ලිව්වට කියවනකොට අපි rupees ගැන සඳහන් කරන්න ඕනේ අර අදාළ මුදලින් පස්සේ 5,000 rupees. එහෙම නැතුව rupees 5,000 කියන්නේ නැහැ. okay right, let's start again. I am given 5,000 rupees. මොකක්ද මේ වාක්‍ය තේරුම? ඒකේ තේරුමත් මම රුපියල් 5000ක් දෙනවා කියලාද කියන්නේ? හොඳට මතක තියාගෙන ඉන්න. ඒ අර්ථය නෙමෙයි මෙතන තියෙන්නේ. මේක passive voice වාක්‍යයක්. is am are මුලට යෙදিলা තියෙනවා. මෙතන තියෙන්නේ නම් I එකට ගැලපෙන වචනය am. ඉන් පස්සේ give කියන ක්‍රියාපදේ past participle ස්වභාවයේ given කියලායි මෙතන තියෙන්නේ. එතකොට I am given 5,000 rupees කියන්නේ මට දෙනවා රුපියල් 5000ක්. මට දෙනවා රුපියල් 5000ක්. number 3 we help others. we help others. අපි උදව් කරනවා අන් අයට, වෙනත් අයට. අපි අන් අයට උදව් කරනවා. අපි අනිත් අයට උදව් කරනවා. එතකොට මේක active voice වාක්‍යයක්. number 4 we are helped by others. we are helped by others. මේකෙන් කියන්නේ මොකක්ද? අපි උදව් කරනවා අන් අයට කියලාද? නෑ. මෙතන කියවෙන්නේ passive voice වාක්‍යයක් මේක. උපකාරක ක්‍රියාව ආයෙදිලා තියෙනවා. help එකේ past participle වල ස්වභාවය helped යෙදිලා තියෙනවා. ඒ අනුව we are helped by others කියන්නේ අපිට උදව් කරනවා
අන් අය විසින් වෙනත් අය විසින් අපිට උදව් කරනවා කියන අර්ථයයි මෙතන තියෙන්නේ. එතකොට අපි උදව් කරනවා නෙමෙයි අපිට උදව් කරනවා අන් අය. Number 5. Others are helped by us. Others are helped by us. මේ වාක්‍ය තේරුම මොකක්ද? Others අන් අය වෙනත් අය. Are helped නැවතත් passive voice. Are helped එහෙනම් අන් අයට උදව් කරනවා by us අප විසින්. අන් අයට උදව් කරනවා අපි විසින්. දැන් පැහැදිලිද? එහෙමනම් මේකත් passive voice වාක්‍යයක්. She speaks English. ඇය කතා කරනවා ඉංග්‍රීසි. She speaks English. ඇය කතා කරනවා ඉංග්‍රීසි. එහෙම නැත්නම් ඇය ඉංග්‍රීසි කතා කරනවා. සිංහලෙන් කොහොම කිව්වත් ඉංග්‍රීසියෙන් ලියන්නේ ওই විදිහට. ඒ කිව්වේ she speaks English කියලා කියන්නේ ඇය කතා කරනවා ඉංග්‍රීසි. එහෙම නැත්නම් අනිත් පැත්තට කියන්න පුළුවන්. ඇය ඉංග්‍රීසි කතා කරනවා. ඇය කතා කරනවා ඉංග්‍රීසි. එහෙම නැත්නම් ඇය ඉංග්‍රීසි කතා කරනවා. සිංහලෙන් කොහොම කිව්වත් ওই විදිහට තමයි අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ. සිංහලෙන් කතා කරන භාෂාවෙන් ඔය වාක්‍ය අර්ථය ලිව්වත් ලිඛිත භාෂාවෙන් ලිව්වත් ඉංග්‍රීසියෙන් කියන්නේ ඔය එකම එක ක්‍රමයට පමණයි. She speaks English. ඇය ඉංග්‍රීසි කතා කරනවා. හරි. එහෙමනම් අපි ඊළඟ වාක්‍ය බලමු. We export tea. අපි තේ අපනයනය කරනවා. අපි අපනයනය කරනවා තේ. එහෙම නැත්නම් අපි ඕක කියන්න පුළුවන් අපි තේ අපනයනය කරනවා. export අපනයනය කරනවා. එහෙනම් මේක active voice වාක්‍යයක්. He is blamed by his wife. He is blamed by his wife. මොකක්ද මේ වාක්‍යය? He is blamed. ඔහු බනිනවා කියලාද තියෙන්නේ? ඔහුට බනිනවා කියලාද? මේක passive voice වාක්‍යයක්. is සමග past participle of the verb blame has been used here. මෙතන is සමග blame කියන ක්‍රියාපදයේ past participle form එක තමයි යෙදලා තියෙන්නේ. ඒ අනුව he is blamed. ඔහුට බනිනවා by his wife. ඔහුගේ බිරිඳ විසින්. ඔහුට බනිනවා ඔහුගේ බිරිඳ විසින්. Number 9. They go to work. ඔවුන් වැඩට යනවා. They go to work. ඔවුන් වැඩට යනවා by 8 o'clock. 8 වන විට. 8 වන විට. ඔවුන් වැඩට යනවා 8 වෙනකොට. පැහැදිලිද? එතකොට මෙතනදී by යොදලා තියෙන්නේ විසින් කියන අර්ථය ගැනීම සඳහා නෙවෙයි වන විට කියන අර්ථය ගැනීමට. වන විට කියන අර්ථය සඳහා. ඒ වගේම මේ by එකේ විශේෂ තේරුම් රාශියක් තියෙනවා. මම කිහිපයක් මතක් කරගෙන යන්නම්. by කියන වචනේ භාවිතා කරනවා විසින්, මගින්, බැගින්, අසලින්, ළඟින්, වන විට වැනි අර්ථ ගෙන දීම සඳහා මේ පදේ භාවිතා කරනවා. නැවතත් විසින්, මගින්, බැගින්, අසලින්, ළඟින්, වන විට වැනි අර්ථ සඳහා තමයි මේක භාවිතා කරන්නේ. ඒ අනුව by 8 o'clock 8 වන විට අපි කතා කරනකොට කියන්නේ 8 වෙනකොට. ඒ වගේම විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මෙතන o apostrophe යොදලා clock කියන වචනේ දාලා තියෙනවා. 8 o'clock, 2 o'clock, 3 o'clock, 5 o'clock මේ විදිහට එනකොට වෙලාව ගැන කියනකොට අපි මේක වැඩිපුර භාවිතා කරනවා. නමුත් උතනදි විතරක් නෙමෙයි වෙන තැන්වලදී යම් තැන්වලදී poems වල එහෙම යෙදিলা තියෙන්න පුළුවන් o apostrophe කියලා. මතක තියාගන්න මෙය කෙටි යෙදුමක්. මේ වචනයක් කෙටි කරලායි තියෙන්නේ. ඒ මොකක්ද දන්නවද? of කියන වචනේ කෙටි කරපුවාම අපි යොදන්නේ o apostrophe කියලා. සමහර විට ඔයගලන්ට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. මොකද පොඩි කාලේ ඉඳන් අපි මේවා දැක්කට ওই වගේ විස්තරාත්මකව ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. එහෙම අය ඉඳී කියලා විශ්වාස කරලා තමයි මම ඒ ගැන කිව්වේ. එහෙමනම් o apostrophe වලින් හඳුන්වන්නේ මොකක්ද? of කියන වචනේ කෙටි යෙදුම. හොඳයි. අපි ඊළඟ වාක්‍යයට යනවා. Dinner is prepared
by mother. Dinner is prepared by mother. Dinner රාත්‍රී භෝජනය රාත්‍රී කෑම is prepared passive voice තියෙන්නේ. prepare පිළියෙල කරනවා. ඒක prepared වෙලා past participle යොදාගෙන තියෙන්නේ. එහෙනම් dinner is prepared රාත්‍රී භෝජනය පිළියෙල කරනවා by mother අම්මා විසින්. රාත්‍රී කෑම හදන්නේ පිළියෙල කරන්නේ කවුරු විසින්ද? අම්මා විසින්. එහෙනම් මේක passive voice වාක්‍යයක්. ඊළඟ වාක්‍ය motorbikes are imported. Motorbikes are imported. Motorcycle are imported. මෙතන is am are උපකාරක ක්‍රියාපද තුනෙන් එකක් යෙදලා තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ are. ඊළඟ ප්‍රධාන ක්‍රියාපදයේ past participle form එකේ යොදාගෙන තියෙනවා. එහෙනම් motorbikes are imported. import කරනවා කියන්නේ ආනයනය කරනවා. එතකොට imported මේ වාක්‍යයට ගැලපෙන්න ඕන නිසා imported යොදලා තියෙනවා. motorbikes are imported කියන්නේ motorcycle ආනයනය කරනු ලබනවා. මම පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා කෙටි වාක්‍ය භාවිතා කරන්නට මේ පාඩම හඳුන්වා දෙන්න. මොකද ආධුනික මට්ටමේදී එහෙම නැත්නම් මුල් වටේදී මේ මට්ටම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා, හොඳටම ප්‍රමාණවත් වෙනවා. අපි පස්සේ ඉදිරියේදී අපි සාකච්ඡා කරමු මේ passive voice පාඩම් සියල්ල අවසන් වුණාට පස්සේ අපේ spoken පාඩම් තියෙනවා. තව ගොඩාක් විවිධ පාඩම් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පරිවර්තන කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අන්න එවැනි අවස්ථාවලදී අපි දීර්ඝ වාක්‍ය වල කොහොමද ඇක්ටිව් සහ පැසිව් යොදන්නේ කියලා ඒ ඉදිරියේදී පාඩම් වලදී කතා කරමු. එතෙක් ඔබ කරන්න ඕනේ මේ දෙන දේවල් ටික ඉතාම හොඳට ඉගෙනගෙන සූදානම් වෙන්න. ඒ වගේම මේ මොහොතේ ඔයගලන්ට ලොකු ආරාධනාවකුත් කරන්න තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම්, හොඳයි කියලා හිතනවා නම් මුලින්ම ඔබ කළ යුත්තේ මේ channel එක subscribe කරන්න ඕනේ. තාමත් subscribe කරලා නැත්තම්. ඉන්පසුව ඔයගොල්ලෝ හැකි තාක් දුරට ඔයාලා වගේ උනන්දුවක් දක්වන පිරිසක් ඉන්නවනම් ඒ අය අතරේ මේක පුළුවන් තරම් share කරන්න ඕනේ. ඉන් අනතුරුව ඕගොල්ලන්ට තියෙන යම් ගැටලුවක් සෑම පාඩමක් අවසානයේදීම යම් ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ පහළ තියෙන comment section එකේ comment එකක් දාන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම ඊට පිළිතුරක් සපයනවා. ඊට පස්සේ අලුතින්මද අප්ලෝඩ් කරන වීඩියෝ එකේදී සුදුසුමත් මම ඒ සඳහා වෙනම වීඩියෝ එකක් කරන්න සූදානම්ින් ඉන්නවා. ඇත්තටම මේ පාඩම් සියල්ල කරන්නේ ඔබ වගේ උනන්දුවෙන් නරඹන ඉගෙන ගන්න උවමනාවක් තියෙන ඒ වගේම මේ channel එකට කැමැත්තක් දක්වන පිරිස වෙනුවෙන්. ඒ නිසා මගේ යුතුයකම වෙන්නේ ඕගොල්ලන්ගේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒකට ඉක්මනින්ම පිළිතුරක් සපයලා එහෙම නැත්නම් පැහැදිලි කිරීම සහිතව ඔයාලට නැවත නැවතත් කියලා දීම. ඒ නිසා මම ඊට නිතරම සූදානම්ින් ඉන්නවා. ඒ නිසා කරුණාකරලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් යම් ගැටලුවක් තියෙනවා නම් අපැහැදිලිකමක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න පැකිලෙන්න එපා. හොඳයි. අපි ඊළඟ වාක්‍යයට යමු. Trees are cut by racketeers. Trees are cut by racketeers. Trees ගස් are cut. මෙතනදී cut කියන එකේ past participle verb එකක් cut මයි. මතකද වචන තුන cut cut cut. එහෙමනම් past participle ස්වභාවය තමයි මෙතන යොදලා තියෙන්නේ. Trees are cut ගස් කපනු ලැබී. එහෙනම් මේක passive voice. By විසින් racketeers. කවුද මේ racketeers කියන්නේ? ජාවාරම්කරුවන්. ජාවාරම්කරුවන්. එහෙනම් ජාවාරම්කරුවන් විසින් ගස් කපනු ලැබී. Trees are cut by racketeers. ඔය දැව ජාවාරම්කරුවන්ට අපි කියනවා timber racketeers කියලා. timber දැව. timber racketeers කියන්නේ දැව ජාවාරම්කරුවන්. ඒ වගේම අපි කියනවා කවුද drug racketeers කියන්නේ? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් drug racketeers කියලා කියනවා. හොඳයි. මේ වචනත් ඔය ගාවම මතක තියාගන්න. Number 13, uniforms are given free. Uniforms are given free. Uniforms නිලැඳුම් are given passive voice are given දෙනු ලබනවා දෙනු ලැබේ free nominally free of charge කියන එක කෙටි කරලා free අය කිරීමකින් තොරව කියන්න අපි භාවිතා කරන්නේ free of charge කෙටියෙන් අපි කියනවා free කියලා nominally. Uniforms are given free. නිලැඳුම් ලබා දෙනවා nominally. හොඳයි. are given දෙනු ලැබී මේක passive voice වාක්‍යයක්.
Number 14. Animals are killed by hunters. Animals සතුන් are killed මරණු ලැබී ඝාතනය කරනු ලැබී. මේකත් passive voice. are killed. කවුරු විසින්ද? by hunters. hunters දඩයම් කරුවන්. hunt H-U-N-T hunt දඩයම් කරනවා. එසේ කරන පුජ්‍යලයට කියනවා අපි hunter. මෙතනදී තියෙන්නේ plural form එක hunters දඩයම් කරුවන්. Animals are killed by hunters. සතුන් දඩයම් කරනු ලබනවා නැත්නම් සතුන් මරනු ලබනවා ඝාතනය කරනු ලබනවා දඩයම් කරුවන් විසින්. සතුන් මරනු ලබනවා දඩයම් කරුවන් විසින්. පැහැදිලිනේ? Right. Number 15. He is praised by everyone. He is praised by everyone. He ඔහු is praised. මෙතන තියෙන්නේ praise කියන්නේ P-R-A-I-S-E. praise කියන්නේ වර්ණනා කරනවා. කෙනෙක්ව අගයනවා වර්ණනා කරනවා. He is praised. passive voice. He is praised. ඔහුව වර්ණනා කරනවා by විසින් everyone. සෑම කෙනෙක්ම. අපිට ඕනම් මෙතන everyone වෙනුවට සමාන පදයක් ලෙස යොදන්න පුළුවන් everybody. everyone වෙනුවට everybody කියන වචනයත් යොදන්න පුළුවන්. He is praised by everyone. ඔහුව වර්ණනා කරනු ලබනවා සෑම කෙනෙකු විසින්ම. ඔහුව වර්ණනා කරනු ලබනවා සෑම කෙනෙකු විසින්ම. Okay. Next sentence is she is loved by everyone. She is loved by everyone. ඉස්සලා කියපු වාක්‍යයක් වගේ. She is loved. love ආශා කරනවා ආදරය කරනවා. එහෙනම් මෙතන she is loved ඇයට ආදරය කරනවා. ඇය ආදරය කරනවා කියලා නෙමෙයි මෙතන තියෙන්නේ. She is loved ඇයට ආදරය කරනවා by everyone. සෑම කෙනෙකු විසින්. එහෙනම් ඇයට ආදරය කරනවා සෑම කෙනෙකු විසින්. ඒ කියන්නේ ඇය තමයි ආදරය ලබන්නේ. She is loved by everyone. මේකත් passive voice. We are taught English. We are taught English. අපිට උගන්වනවා ඉංග්‍රීසි. අපිට ඉංග්‍රීසි උගන්වනවා. එතකොට we are taught මෙතනදී teach කියන ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදයේ past tense එකත් taught past participle එකත් taught. එහෙනම් teach taught taught. මෙතන යොදලා තියෙන්නේ past participle verb එක. මොකද passive voice එක නිසා. We are taught English. අපට උගන්වනවා ඉංග්‍රීසි. Next one. English is taught by Mr. Ranjit. English is taught by Mr. Ranjit. English is taught. දැන් ඔයගොල්ලෝ දන්නවා තේරුම taught උගන්වනවා. මෙතනදී English is taught කියන්නේ උගන්වනු ලැබේ. පැහැදිලි? English is taught by Mr. Ranjit. රංජිත් මහත්මයා විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබේ. ඉංග්‍රීසි උගන්වනු ලබනවා රංජිත් මහත්මයා විසින්. පැහැදිලිද? right. අපි එහෙනම් අවසාන වාක්‍ය කීපය බලමු. හොඳයි. අපි ඊළඟ වචන ටික බලමු. Lands are sold by them. Lands are sold by them. Lands ඉඩම්. are sold විකුණනු ලැබී. විකුණනු ලැබී. එහෙනම් sell විකුණනවා sold sold. ඒ තමයි ප්‍රධාන අවස්ථා තුන ඒ ක්‍රියාපදේ. Lands are sold. ඉඩම් විකුණනු ලබනවා by them. ඔවුන් විසින්. ඉඩම් විකුණනු ලබනවා ඔවුන් විසින්. එහෙනම් මේකත් passive voice වාක්‍යයක්. I am hit every day. I am hit every day. පොඩි දරුවෙක් ගැන හිතන්න. මේ දරුවට හැමදාම ගහනවා. කවුරු හරි ගහනවා. මේ දරුවා අම්මත් එක්ක කියනවා මට හැමදාම ගහනවා. මට හැමදාම ගහනවා. දැන් ගහන පුජ්‍යලයා ගැන නෙමෙයි මෙතන කියවෙන්නේ. මේ වාක්‍ය කියවෙන්නේ මොකක්ද? මට හැමදාම ගහනවා. ඒතර ගුටි කන්නේ කවුද? මම. අන්න ඒ නිසා ඒ වාක්‍ය ලියන්නත් උනේ passive voice වලින් මෙන්න මේ විදිහට.
කොහොමද? I am. කතා කරනකොට නම් මේක අපි කියන්නේ I'm කියලා. I'm hit every day. කොහොමද කියන්න ඕනේ? නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ නිසා මම ලියලා තියෙනවා I am hit every day. I am hit ගහනවා. දැන් hit කියන ක්‍රියාපදයට අර cut කියන ක්‍රියාපදය වගේ. hit present tense, past tense, past participle මේ ක්‍රම තුනේදීම එකම ක්‍රියාපදය යෙදෙන්නේ. තව එකක් දෙකක් මතක් කරන්නද? cut put දමනවා කියන්නේ put කියන්නේ cost මිල වෙනවා. මෙන්න මේ වාගේ වචන ලේසියෙන් පාඩම් කරන්න පුළුවන් වචනත් අපිට තියෙනවා. I am hit every day. මට හැමදාම ගහනවා. Next one. My hair is cut once a month. My hair is cut once a month. මගේ කොණ්ඩය. My hair. මේ වචනේ hair කියලා ශබ්ද කරන්න එපා. අපේ රටේ වැරදියට උච්චාරණය කරනවා බහුතරයක් අතින් මෙන්න මේ කියන වචන chair පුටුවට කියන්නේ. නමුත් ඒකත් උච්චාරණය නිවැරදි වෙන්න ඕනේ chair. එහෙනම් කෙස් කොණ්ඩයට කියන්නේ අපි hair. My hair is cut. කොණ්ඩය සමස්තයක් විදිහට දිනකොට ගණන් කළ හැකි නාමයක්සේ සලකන්නේ නැහැ. ඒ නිසා මේකට අපි යොදන්න ඕනේ is කියලා. පැහැදිලිද? ආ කියලා යොදන්න එපා. My hair is cut. cut. මතකනේ මේකත් passive voice. My hair is cut කියන්නේ මගේ කොණ්ඩය කපනවා once a month. once කියන්නේ one time. එක වතාවක් කියලා යොදනවනේ. phrase එකක් තියෙනවනේ one time. මෙන්න මේ සඳහා යොදන තනි පදේ තමයි once කියලා කියන්නේ. වතාවක්. එහෙනම් my hair is cut once a month. once a month මාසෙකට සැරයක්. මාසෙකට වතාවක්. මොකක්ද? මාසෙකට වතාවක්. මාසෙකට සැරයක්. මගේ කොණ්ඩේ කපනවා. My hair is cut once a month. පැහැදිලිද? once a month කියන්නේ මාසෙකට සැරයක්. once a day කිව්වොත් once a day දවසකට සැරයක්. once a week සතියකට සැරයක්. එහෙමනම් once a month මාසෙකට සැරයක්. දැන් පැහැදිලිනේ? හොඳයි. අපි ඊළඟ එකට යමු. Essays are written by children. Essays are written by children. Essays මෙසේ කෙසේ කිව්වත් විභාගවලදී essays ලියන්න වෙනව නේද? මොකක්ද ඒ කිව්වේ? අපි කියන්නේ රචනා ලියන්න වෙනවනේ කොහොම කිව්වත්. කම්මැලි වුණත්, බැරි වුණත්, ආස වුණත්, නැති වුණත් අපිට අනිවාර්යෙන් ලියන්න වෙනවා. හොඳයි. essays කියන්නේ රචනා. are written කියන්නේ are written මේකත් passive voice. write, wrote, written. ලියනවා write, wrote, written. එහෙනම් essays are written රචනා ලියනු ලැබී by children ළමයින් විසින්. Next one. Patients are treated well. Patients රෝගී ලෙඩ්ඩු. Patients are treated. treat කියන පදයෙන් තමයි මේ හැදිලා තියෙන්නේ treated. treat කියන ක්‍රියාපදයේ past participle ස්වභාවය. treat, treated. treated. එහෙමනම් patients are treated කියන්නේ මොකද්ද? රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබේ. කොහොමද? well හොඳින්. well කියනවා ලිඳට. සනීපයි කියන්නත් well කියනවා. සනීපෙන් ඉන්නවට කියනවා well කියලා. ඒ වගේම හොඳින් කියන ක්‍රියා විශේෂණ පදයක් well. පැහැදිලිනේ? නැවතත් මතක් කරන්නද? well කියන්නේ ලිඳ අය well කියනවා සනීපෙන් ඉන්නවා. sick කියන්නේ අසනීප නම් well කියන්නේ සනීපයි. I'm well මං සනීපෙන් ඉන්නවා. පැහැදිලිනේ? ඒ වගේම තමයි හොඳින් කියන්නත් අපි කියන්නේ well යමක් කරනවා හොඳින්. ඒකට කියන්නේත් අපි well කියලා. Patients are treated well. රෝගීන්ට සලකනු ලබනවා නැත්නම් ප්‍රතිකාර කරනු ලබනවා well හොඳින්. රෝගීන්ට හොඳින් ප්‍රතිකාර කරනු ලබනවා. රෝගීන්ට හොඳින් සලකනු ලබනවා. එහෙමනම් සලකනවා ප්‍රතිකාර කරනවා යන දෙකටම අපි යොදන ක්‍රියාපදේ තමයි treat කියන වචනේ. පැහැදිලිද?
හොඳයි. ඊළඟ එක බලමු. Computers are repaired there. Computers are repaired there. පරිගණක are repaired. repair කරනවා අලුත් වැඩියා කරනවා. එහෙනම් are repaired passive voice. Computers are repaired පරිගණක අලුත් වැඩියා කරනු ලැබේ. there එහි. පැහැදිලිද? එතන එහි ඔහේ කියන මේ අර්ථ සියල්ලටම අපි යොදන පදේ තමයි there. ඕක දෙයා කියලා ශබ්ද කරන්න එපා. there. Computers are repaired there. පරිගණක අලුත් වැඩියා කරනවා එතන. එහෙම නැත්නම් එතන පරිගණක අලුත් වැඩියා කරනවා. හොඳයි. අවසාන වාක්‍ය they are made in China. They are made in China. In China චීනයේ they ඔවුන් කියන්නත් පුළුවන් ඒවා කියන අර්ථයක් තියෙනවා. එහෙනම් මෙතනදී අරන් තියෙන අර දෙවෙනි අර්ථය මොකද්ද? they ඒවා are made make made made make හදනවා make made made they are made ඒවා හදනවා in China චීනයේ. ඒවා හදන්නේ කොහෙද? චීනයේ. එහෙනම් මෙන්න මේවා තමයි මේ වාක්‍යවල අර්ථ වෙන්නේ. මම මේ වාක්‍ය 25ම බොහෝ සෙයින් දීලා තියෙන්නේ දීර්ඝ වාක්‍ය විදියට නෙමෙයි කෙටි වාක්‍ය ලෙසමයි. හේතුව මම මුලිනුත් ඕගොල්ලන්ට පැහැදිලි කළානේ අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ මේ වාක්‍ය රටාව හැදෙන තාලේ කෙටි උදාහරණ වලින් මතක තියාගන්න ලේසි ක්‍රමයකට. පස්සේ අපිට පුළුවන් මේවට වැඩ දාලා නිර්මාණශීලීව තව තවත් අර්ථය වැඩි වෙන විදියට වාක්‍ය දීර්ඝ කර ගැනීමක් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඕගොල්ලන්ට තව පොඩි මතක් කිරීමකුත් තියෙනවා. බලමු මේ මොකක්ද කියලා. මෙන්න මේකයි පණිවිඩය. Zoom app එක හරහා online group classes කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව grammar and spoken English classes වලට මේ ක්ලාස් එකේදී කතා කරන්නත් උගන්වනවා. ඉංග්‍රීසි ව්‍යාකරණ ඊටාම පැහැදිලිව, निराවුල්ව, ඊටාම සරලව උගන්වනවා. මේක වඩාත් සුදුසුයි ආධුනික අවස්ථාවේ පසු වෙන අයට, ඒ වගේම පාසල් සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි අපිට වෙනම ගෲප් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට, ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕනේ බාහිර උපාධිය, කලා උපාධිය හදාරන අයට අනිවාර්ය කරලා තියෙනවා IT සහ ඉංග්‍රීසි. එහිදී ඉංග්‍රීසි කොටස ආවරණය කරගන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවෙනුත් අපිට වෙනම ගෲප් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. රැකියාවන් කරන අය වෙනුවෙන් ඉංග්‍රීසි කතා පුහුණුව සමහර අයට ව්‍යාකරණ සමග වෙනම පාඩම් විදිහට ඉගෙන ගන්න කැමැත්ත දක්වනවා. ඇතැම් අය ස්පෝකන් ඉංග්‍රීසි විතරක් ඉගෙන ගන්න කැමැත්ත දක්වනවා. ඒ අවශ්‍යතාවය අනුව ගෲප් එක සකස් කරලා ඒගොල්ලන්ට පන්ති පැවැත්වෙන්නේ සති අන්තයේ සහ රාත්‍රියේ. ඉතින් ඒගොල්ලන්ටත් අර විදිහටම පන්ති පවත්වනවා. ඒ සම්බන්ධව ඒගොල්ලන්ටත් කතා කරලා දැනගන්නට පුළුවන්. එහෙනම් ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවා නම් ඔබගේ මිතුරන්ටත් කියලා මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒ කියන ආරාධනාවත් සමගින් මම ඔබෙන් අදට සමුගන්නවා. ආයුබෝවන්.